Hey guys, හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් Nipol with budget cars by Automal SL එකෙන් තවත් budget car එකක් අලුත් එපිසෝඩ් එකක් අරගෙන තමයි ආවිල්ලා තින්නේ. ඉතින් බලමට ඔයගොල්ලන්ට පේනවා බොහොම හොරතල් විදිහේ වාහනය, බොහොම ඉන්ටරෙස්ටිං විදිහේ වාහන කරන තමයි අද අපි ඔයගොල්ලෝ ළඟට ආවිල්ලා තින්නේ. ඉතින් නමින් Honda S660. Honda කියන අපි හැමෝම ඉතින් අඳුරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ජපානයේ මැනුෆැක්චරින් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ වාහනේ ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉන්ටරෙස්ටිං දේවල්, pros and cons ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අපි ඒ හින්දා ඉක්මනට වීඩියෝ එකට බහිමු. May Nipol with budget cars by Automall SL. නමින් S660 කියන මේ කාර් එක 2-door 2-seater subcompact sports කාර් එකක් විදියට තමයි එන්නේ. හැබැයි මේක K කියන Japanese car category එකට තමයි වැටෙන්නේ. මේ K කියන එකේ හරි meaning එක Japanese meaning එක translate කරාම එන්නේ light කියන meaning එක. ඒ කියන්නේ බරින් අඩු වගේ නැත්නම් පොඩි. ඒ වගේ ලොකු විශාල නැහැ කියන අර්ථය. ඉතින් ඒකට ගැලපෙන විදිහේ K කියන industry එකේ තියෙන restrictions වලට හැදිච්ච sports car එකක් විදියට තමයි මේක introduce කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් ලොකු මිත් එකක් තියෙනවා Honda S660 එකේ. මේ S කියන්නේ Honda S2000 කියන Honda legendary car එකෙන් පවතගෙන කාර් එකක් කියලා. ඉතින් Honda ලගේ S කියලා කියන්නේ ඒගොල්ලෝ sports cars හඳුන්වලා ඒගොල්ලෝගේ symbolize කරන විදිහ. ඉතින් ඒකෙන්ම Honda මේ S660 කියන එකේ S අකුර ඇත්තටම පවතගෙන ඉන්නේ Honda ලගේ පළවෙනි sports car එකෙන් Honda S500 කියලා ආපු පළවෙනි ස්පෝර්ට්ස් කාර් එකකින් in 1967. ඉතින් ඒකෙන් තමයි ඇත්තට මේ වාහනේට ආభాෂය ලැබෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට හොඳට මතක නම් මේ වාහනේ තවත් කලින් ප්‍රෙඩිසෙසර් කෙනෙක් ඉන්නවා Honda Beat කියලා. එයා ඇත්තටම 1991 වල ඉඳන් 1996 වෙනකන් තමයි එයාගේ ප්‍රොඩක්ෂන් එක තිබ්බේ. ඉතින් ඒකටම ගැලපෙන විදිහේ ටික මොඩර්න් කාර් එකක් විදිහට තමයි අපිට මේ Honda S660 එක හම්බෙන්නේ. ඉතින් ඒක තමයි අපිට බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක විදිහට දෙන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට අග්ගාලා වාහනය ගැන කතා කරන්න පටන් ගමු. වාහනේ ෆ්‍රන්ට් ෆේස් එක ගැන කතා කරන්න පටන් ගත්තොත් එහෙනම් බොහොම හොරතල් විදිහේ නැත්නම් අසර දැක්කම ප්‍රියමනාප විදිහේ අපියරන්ස් එකක් තමයි අපිට මේ වාහනේ ෆ්‍රන්ට් ඩිසයින් එක විදිහට හම්බෙන්නේ. ඉතින් බොහොම නැරෝ ලයිට්ස්, ඒ වගේම LED ලයිට්ස්, ඒ වගේම ස්ටයිලිෂ් විදිහට හැදිලා තියෙන ෆේක් එයාර් වෙන්ට්ස්, ඒ වගේම ටිකක් ලස්සන විදිහේ ලොකු ග්‍රිල් එකක් වගේ අපිට බලා ගැනීමේ හැකියාවක් මේ වාහනයෙන් හම්බෙනවා. ඒ වගේම Honda badge එක මවුන්ට් කරලා තියෙන ටිකක් තරමකින් විශාල බොනට් එකක් අපිට හම්බෙලා තියෙනවා. හැබැයි මේ බොනට් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. මොකද ඒක පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං විදිහට කතා කරන්න දෙයක් තියෙන දෙයක් හින්දා. වාහනේ සයිඩ් අපියරන්ස් එකට ආවම බොහොම ලස්සනට ඒරෝඩයිනමික්ස් වලින් හැදිලා තියෙන විදිහේ ලස්සන කම්පැක්ට් ඩිසයින් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වාහනේ ගොඩක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කේක් එකකට තියෙන හින්දා ලොකු පර්ෆෝමන්ස් දෙන්න ඕන විදිහේ වාහනයක් නෙමෙයි. හැබැයි මේ වාහනේ ස්ටයිලිෂ් පෙනුම ගැන අනිවාර්යෙන් Honda සමාගම විසින් හොඳට හිතලා තිනවා. ඒ හින්දාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපේ වීල්ස් වලින් කතා කරන්න පටන් ගත්තොත් එහෙම අපිට 15 නැත්නම් 16 ඉන්ච් වීල්ස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ Honda S60 එකට. ඒකටම ඒත් එක්කම ඔයගොල්ලෝ දැක්කොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා අර බොනට් එක ගාවිම මෙහෙම පොඩ්ඩක් එජ් වෙලා වාහනේ රෝදේ පෙනුමට වගේම ගිහිලා තියෙන එක ලයින් එකක් ඉස්සරහින් ඉඳන් පස්සට යනකම්ම බලා ගැනීමේ හැකියාවක් හම්බෙනවා. ඒ වගේම අපිට වීල්ස් වලට ආපු හින්දා මම වීල්ස් වලින් කතා කරන් පටන් ගත්තොත් එහෙම අපිට 9.6 මීටර්ස් වගේ ටර්නින් රේඩියස් එකක් හම්බෙන හින්දා අපිට බොහොමත්ම ඉක්මනින් මේ වාහනය ටක් ගාලා කපා ගැනීමේ එහෙම නැත්නම් ටර්න් කර ගැනීමේ U-turn වගේ ගහනකොට ඉක්මනට කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට ෆික්ස්ඩ් මිරර්ස් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. හැබැයි අපේ ඇතුළේ මෝටර්ස් තියෙනවා. ඇතුළේ තියෙන මිරර් එක කන්ට්‍රෝල් කර ගැනීමේ හැකියාව. හැබැයි අපිට වින්ග් මිරර්ස් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අපිට ෆෙන්ඩර් එකට මවුන්ට් කරලා තියෙන ලයිට්ස් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගත්තාම 125 mm වගේ බොහොම ඉතා පුංචි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තමයි හම්බෙන්නේ. ඉතින් මේක ස්පෝර්ට්ස් කාර් කැටගරි එකට වැටෙන වාහනයක් හින්දා අපිට ලොකු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් කොහොමත් මේ වගේ වාහනයකින් ලබා ගැනීමේ හැකියාවක් හම්බෙන්නේ නැහැ. ඩෝ හැන්ඩල්ස් වලට આવොත් එහෙම ටිකක් අර ට්‍රැඩිෂනල් විදිහෙන් එළියට ගිහිල්ලා තියෙන Honda ලාටම ආවේනික විදිහේ ඩෝ හැන්ඩල් එකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒත් එක්කම එතනින් පල්ලෙහාට ආවොත් එහෙම ඔයගොල්ලන්ට කළු පාට මේ කෑල්ලක් වගේ බලා ගන්න හම්බෙනවා දෙපැත්තෙම. ඇත්තටම ඒ තියෙන්නේ එයාර් වෙන්ට්ස් දෙකක්. මොකද මේ වාහනය මිඩ් එන්ජින් වාහනයක්. ඒ කියන්නේ මේකේ එන්ජින් එක ඇත්තටම කිව්වොත් යන පැසෙන්ජර්ස් දෙන්නගේ මෙතන සීට් එකට පොඩ්ඩක් පිටිපස්සෙන් තමයි තියෙන්නේ. ඉතින්
එන්ජින් එක රත් වුනම එන්ජින් එක කූල් කරගන්න වාහනේ පිටිපස්සේ තියෙන හින්දා එන එයාර් ෆ්ලෝ එකක් නැති හින්දා මෙන්න මේ වගේ වෙන්ස් තියෙනවා. ඒ වෙන්ස් වලින් තමයි හුළඟ ඇතුළට ගිහිල්ලා එන්ජින් එක කූල් කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම තවත් මේකේ ඉස්සෙල්ලා මට කියන්න බැරි වෙච්ච දෙයක් තමයි මේක කන්වර්ටිබල් වාහනයක්. හැබැයි මේක ඉලෙක්ට්‍රොනිකලි කන්වර්ට් කරන්න බෑ. අපි ඒක මැනුවලි තමයි කරන්න ඕනේ. ඒ වගේම මේක සොෆ්ට් අප් කන්වර්ටිබල් එකක් හින්දා අපිට මෙන්න මේ වගේ නවාගෙන මේක ස්ටෝර් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මුලදී කිව්වා මේ බොනට් එකට ලොකුවට තියෙනවා. ඒක ඇතුලේ මොනවද වෙන්නේ කියලා හයටම බලන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මේ බොනට් එක ඇරලා පෙන්නුවත් ඔයගොල්ලෝ පුදුම වෙයි. ඇත්තටම මේ වාහනේ බොනට් එකේ පල්ලෙහා තියෙන ස්ටෝරේජ් එක අරගෙන දීලා තියෙන්නේ මෙන්න මේ රූෆ් එක ස්ටෝර් කරන්න විතරමයි. ඉතින් ඕගොල්ලන්ට ඇත්තටම ඇඩිෂනල් ස්පේස් එකක් විදිහට මේක ෆ්‍රන්ට් ඕ ට්‍රන්ක් එකෙන් හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ලගේජ් ස්පේසස් සහ අනිත් ස්පේසස් ගැන කතා කරද්දී ඒකෙන් ටිකක් වැඩිපුර කතා කරමු. ඉතින් මෙන්න මේ වගේ ආකාරයට තමයි ඕගොල්ලන්ට මේ ඔගොල්ලෝ කන්වර්ට් කරපු රූෆ් එක ස්ටෝර් කරගන්න හම්බෙන්නේ. හැබැයි ටිකක් හදිසි වැස්සකට ඒව આવොත් එම පොඩ්ඩක් නාලා තමයි අපිට මේ රූෆ් එක ආයෙත් තියෙන විදිහටම ෆික්ස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රූෆ් එක අපිට හැබැයි පහසු විදිහට තමයි තියෙන්නේ. ඉතින් බොහොම සරල හැන්ඩල්ස් දෙකක් තියෙනවා වාහනේ රූෆ් එකේ දෙපැත්තේ. ඒ වගේම මැදින් තියෙන ලොක් එකක්. ඒ තුන අයින් කරලා අපිට ටක් ගාලා මේ විදිහට නවාගෙන ආයෙත් අපි රූෆ් එකට දාගෙන එහෙම නැත්නම් ආයෙත් ඒ විදිහටම සෙට් කරගන්නකොට මේක මණි පිටට දා ක්ලික් කරගැනීමේ හැකියාවක් මේ වාහනයෙන් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම තව මෙන්ෂන් කරන්න ඕන දෙයක් තමයි මේ කේකා කැටගරි එකේ තියෙන ගොඩක් වාහන ලොකු ඉන්ටීරියර් ස්පේස් එකක් බිල්ඩ් කරන්න පුළුවන් විදිහට හැදිච්ච වාහන තමයි. ඉතින් ඒ හින්දා තමයි ඔයගොල්ලන්ට පේනවා මේකේ මේ හොඳ වීල් බේස් එකක් තියෙනවා. ඉතින් රෝද බොඩි එකේ එජස් වලටම ගෙනල්ලා ලොකු ඉන්ටීරියර් ස්පේස් එකක් මේ වගේ පුංචි වාහනවලට ලබා ගැනීමේ හැකියාව මේ Honda 60 එකෙන් හම්බෙලා තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට මේ අපේ ස්ටෙෆි නගින විදිහෙම තේරෙනවා මේ වාහනේ තියෙන අර 125mm වගේ තියෙන පොඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකකින් හින්දා ඔයගොල්ලන්ට ඇත්තටම පොඩ්ඩක් අර බිම යනවා වගේ ෆීලින් එකක් තමයි ඔයගොල්ලන්ට තේරෙන්නේ. ඒ මොකද මේකේ ලොකු ඉන්ටීරියර් ස්පේස් එකක් ගන්න ඕන හින්දා මේකේ ෆ්ලෝ බෝඩ් එක පුළුවන් තරම් පල්ලෙහාට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන කතා කරද්දිත් ඒක ගැන ටික වැඩිපුර කතා කරමු. ඒත් එක්කම ඔයගොල්ලන්ට බොහොම ලස්සන ෆ්‍රේම්ලෙස් ඩෝර්ස් හම්බෙලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක වීඩියෝස් වල එකතු වෙලා තිනවා. අපි ගොඩක් කන්වර්ටිබල් කාර්ස් ගැන කතා කරලා තිනවා. ඉතින් මේ ගොඩක් කන්වර්ටිබල් කාර්ස් වල අනිවාර්යෙන් ෆ්‍රේම්ලෙස් ඩෝර්ස් තමයි අපිට හම්බෙන්නේ. ඒ වගේ ගොඩක් වාහන ගැන කතා කරන්න, අලුත් වාහන ගැන කතා කරන්න දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා අපිත් එක්ක මේ වැඩේට සෙට් වෙන්න. ඉතින් ඒත් එක්කම අපි යමු අපේ මේ Honda i60 ගේ rear view එක ගැන කතා කරන්න. වාහනේ rear view එකට ආවම අපිට හොඳ ෆැන්සි ලුක් එකක් තමයි පේන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ පොඩි අර බිත්තරයක් වගේ දෙපැත්තෙන් ලස්සනට වයිඩ් වෙලා ආපු බොහොම කියුට් ස්ටයිල් එකක් තමයි අපිට මේ වාහනේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ මිඩ් එන්ජින් වාහනයක් හින්දා මේකේ තියෙන අර ස්ටයිලින් ට්‍රිම් එකත් එක්ක මේකේ ට්‍රන්ක් එක එහෙම නැත්නම් එන්ජින් ලිඩ් එක මෙහෙම මැද්දෙන් නැවිලා වගේ තමයි වෙලා තියෙන්නේ. ඒක ලොකු ස්පෝටි වයිබ් එකක් ගන්න පුළුවන් විදියට වගේම ඒකේ මැද්දෙන් තියෙන ඉරි වලින් ඔයගොල්ලන්ට ඇත්තටම එන්ජින් එක දැක ගැනීමේ හැකියාවක් හම්බෙනවා. ඉතින් ඒ වගේම ගන්න එයා ඉන්ටේක් එකෙන් හොට් වෙච්ච ඒව ටික එළියට යවා ගැනීමේ හැකියාවකුත් මේ කවුළු වලින් අපිට හම්බෙලා තිනවා. ඉතින් ඒත් එක්කම තව ටිකක් එහාට එනකොට සම්පූර්ණ ප්ලාස්ටික් වලින් බිල්ඩ් වෙලා තියෙන වම් පැත්තෙන් දකුණු පැත්තට යනකම් එකම ලේ එකක් වගේ ලස්සනට හම්බෙලා තියෙන අපිට නිකන් අර Honda NSX කියන Honda ලගේ ෆ්ලැග්ෂිප් ස්පෝර්ට්ස් කාර් එකක ලුක් එක අරන් දෙන්න පුළුවන් වෙලා තියෙනවා මේ rear view එකට. ඉතින් අපිට LED lights හම්බෙලා තියෙනවා middle mount Honda badge එකත් එක්ක. ඒ වගේම ලස්සන Honda i60 කියන ඒගොල්ලෝගේ නම mount කරලා තියෙනවා. ඒ වගේම එතනින් ටිකක් පල්ලෙහාට එනකොට අපිට center mounted exhaust ටිප් එකක් තමයි බලාගන්න පුළුවන්. ඉතින් එක්සෝස්ට් එක සිංගල් එක්සෝස්ට් එකක් තමයි අපිට හම්බෙන්නේ. ඒක දෙපැත්තෙන් අපිට බොහොම ස්ටයිලිෂ් විදියට ෆේක් එයාර් වින්ස් එක ලස්සන රියර් බම්ප් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් අපි එහෙමම එන්ජින් එක ගැන කතා කරන්නත් මෙහෙමම පටන් ගමු. එන්ජින් එකට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන මෙන්න මේ වීදුරුව දැක්කොත් එහෙම ඇත්තටම සාමාන්‍යයෙන් අර කන්වර්ට් කරායින් පස්සේ අපිට තවත් හොඳ එන්ජොයි කරන්න පුළුවන් විදිහේ ලස්සන උඩට පල්ලෙහාට කරන්න පුළුවන් වින්ඩෝ එකක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒකෙන් කෙලින්ම ඇක්සස් හම්බෙලා තියෙනවා එන්ජින් එකට. ඔයාට ඕන නම් ටක් ගාලා අත දාලා වුණත් එන්ජින් එක අල්ලන්න පුළුවන් විදිහට. ඉතින් ඒත් එක්කම අපි එන්ජින් එක ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ කේකා කැටගරි එකේ වාහනයක්. ඉතින් අනිවාර්යෙන් 660cc තමයි උඩරිම යන්න පුළුවන් එන්ජින් ධාරිතාවක විදිහට හම්බෙන්නේ. ඉතින් 3 සිලින්ඩර් ඉන්ලයින් එන්ජින් එකක් තමයි මේ වාහනේ දැක ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ එන්ජින් එක ටර්බෝ චාර්ජ්ඩ් එන්ජින් එකක්. ඉතින් අපි ගොඩක් කේකාස් අපි දන්නවා වැගනර් කියන්නේ කේකා එකක්. ඊට පස්සේ කූපන් කියන්නේ කේකා එකක්. මේ Honda 60 එකට කම්පියුටර් කෙනෙක් විදිහට ආපු ඒ වගේ ගොඩක් වාහනවල
අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ එකම විදිහේ එන්ජින් එක. හැබැයි මේකේ ටර්බෝ චාර්ජ් එන්ජින් එකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි වැගනර් එකේ අපිට නන් ටර්බෝ මාදිලි කීපයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක මිඩ් එන්ජින් වාහනයක් වගේම මේකෙන් එන්ජින් එකෙන් නිපදවන බලය කෙලින්ම රියර් වීල් ඩ්‍රයිව් සිස්ටම් එකකින් එහෙම නැත්නම් පිටිපස්ස රෝද වලට බලය ලබා දීමේ අරමුණකින් ඉස්සරහට අරගෙන යෑමේ හැකියාව මේ වාහනේට තියෙනවා. ඉතින් අපිට CVT ගියර් සිස්ටම් එකක් නැත්නම් 6 ගියර් මැනුවල් ගියර් සිස්ටම් එකක් මේ වාහනේට ගන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් 0 to 100 13 seconds වගේ රීච් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් 64 horse power තියෙන එන්ජින් එකත් එක්ක මේක top speed එක 140 km/h වෙනකන් ලබා ගැනීමේ හැකියාව මේ Honda i60 K car එකට හම්බෙලා තියෙනවා. ඉතින් මම ඒත් එක්කම මේ වාහනේ බජට් කාර් කැටගරි එකට අනිවාර්යෙන් අයිති වෙන හින්දා මේකේ fuel consumption එක ගැනත් මම අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් 25 ලීටර් පෙට්‍රල් ටැංක් එකක් මේ වාහනේ හම්බෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ විශ්වාස කරනවාද මේ වාහනේ ෆුල් ටැංක් ගන්න අපිට යන්නේ රුපියල් 4000ක් වගේ ප්‍රමාණයක්. ඒ රුපියල් 4000ක් ගහලා ගන්න ෆුල් ෆියුල් ටැංක් එකෙන් අපිට සාමාන්‍යයෙන් 250 කිලෝමීටර්ස් වගේ ෆියුල් රේන්ජ් එකක් එහෙම නැත්නම් දුර ප්‍රමාණයක් යා ගැනීමේ හැකියාවක් හම්බෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් Honda කම්පැනි එකකින් කියන්නේ අනිවාර්යෙන් කිලෝමීටර් 20ට වඩා 20ත් 25ත් අතර ෆියුල් කන්සම්ප්ෂන් එකක් නගරයේදී සහ නගරෙන් පිටදී ලබා ගැනීමට හැකියාව තියෙන. නමුත් ලංකාවේ ඇත්ත සීනාරියෝ එකට ආවහම නගරය තුළ කිලෝමීටර් 10ක් සහ නගරෙන් එළියේ කිලෝමීටර් 14ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට මේ වාහනේ ෆියුල් කන්සම්ප්ෂන් එක විදිහට ලබා ගැනීමේ හැකියාවක් හම්බෙන්නේ. මේ වාහනේ කැමරා එකට ටික ලොකුවට පේනවා වගේ නම් මම හරියට මේ වාහනේ ඩයිමෙන්ෂන්ස් අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එimhe මීටර් 3.3 දිග, මීටර් 1.4 පළල, මීටර් 1.1ක් උස තියෙන කිලෝග්‍රෑම් 850ක බරකින් යුක්ත වාහනයක් තමයි මෙන්න මේ Honda S60 කියලා කියන්නේ. එහෙම අපි ටක් ගාලා මේ වාහනේ ඉන්ටීරියර් ගැන කතා කරන්න පටන් ගමු. ඉතින් ගොඩක් ෆැන්සි ඉන්ටීරියර් එකක් අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි අර ස්පෝටි වයිබ් එක ගන්න පුළුවන් විදිහේ ඉන්ටීරියර් එකක් අපිට මේ Honda 60 එකෙන් හම්බෙලා තියෙනවා කියලා කිව්වොත් මම වැරදි නෑ. ඉතින් බැලුමට අපිට start stop engine button එක හම්බෙලා තිනවා. ඒ වගේම sports button එකක් හම්බෙලා තියෙනවා. ඔයාට ටිකක් හයියෙන් යන්න ඕන නම් ඔයාට බටන් එක on කරලා මේකේ turbo එකේ තියෙන හරි feeling එක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ගොඩක් හයියෙන් යන්න හදපු වාහනයක් නෙවෙයි. හැබැයි ඔයාට ඔයාගේ driving pleasure එක උපරිමයෙන් විඳින්න පුළුවන් විදියට හැදිච්ච වාහනයක්. අපි ඉතින් සුපුරුදු පරිදි වාහනේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට කතා කරන් පටන් ගත්තොත් මේකේ ඉන්ටීරියර් ගැන අපිට සාමාන්‍යයෙන් ටිකක් සුපුරුදු විදිහේ ටිකක් බේසික් ලුක් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. අපිට leather සහ fabric mix ඉන්ටීරියර් එකක් මේ වාහනේ හම්බෙලා තිනවා. ඉතින් door handles විදිහට හම්බෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් සහ මේකේ ඇත්තටම කිව්වා වගේ ස්ටෝරේජ් ස්පේස් එකක් නම් ඇත්තටම හම්බෙන්නේ නැහැ. පොඩි ස්ටෝරේජ් ස්පේස් එකක් තමයි හම්බෙන්නේ ටික මැදට නේද? අපි ඒක එහාට යනකොට කතා කරමු. ඒ වගේම ඔයගොල්ලන්ට දෙපැත්තම power window හම්බෙලා තිනවා. ඒ වගේම පිටිපස්සේ තියෙන මේ බටන් එකකින් පිටිපස්සේ තියෙන වින්ඩෝ එකත් උස් පහත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් ස්පීකර්ස් හම්බෙලා තිනවා. ඒ වගේම අපිට ලස්සන frameless doors තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි එතනින් එහාට ආවම අපිට power mirrors හම්බෙලා තියෙනවා. ඒ වගේම එහෙමම අපිට අග්ගලා steering wheel එකට ආවොත් අපිට dual multi-functional steering wheel එකක් හම්බෙලා තියෙනවා. leather steering wheel එක තමයි හම්බෙලා තියෙන්නේ. ඒත් එක්කම ඒක පිටිපස්සේ මම personally ආසම කරන feature එක paddle shifts හම්බෙලා තිනවා. මොකද මේක ස්පෝර්ට්ස් කාර් එකක් අනිවාර්යයෙන් මේ වහන paddle shifts තිබීම අනිවාර්යයි. ඉතින් ඒත් එක්කම අපිට ලස්සන වෙල්කම් එකක් දීලා තියෙන විදිහ හොඳ ස්ටාර්ට් එකක් මේ වාහනයෙන් හම්බෙලා තිනවා. ඉතින් අපේ ගේජ් ප්ලස් එකේ වගේම අපේ මැද තියෙන මේ පුංචි infotainment system එකෙන් එහෙම නැත්නම් මේ screen එකෙන් අපිට ලස්සන view එකක් අරන් දෙනවා. අපි ready වාහනේ දැන් අරගෙන යන්න කියන එකට. ඉතින් අපි එහෙම මැදට ආපු හින්දා මැද තියෙන panel එක ගැන කතා කරන්න පටන් ගමු. මැද ස්ක්‍රීන් එකෙන් අපිට ලොකෝට මැක්සස් හම්බෙන්නේ රිවර්ස් කැමරාවට තමයි. ඊට අමතරව ඊට පල්ලෙහාට ආවම ඔයගොල්ලන්ට පේනවා අපිට මෙතන සිංගල් සොන් අපේ AC පැනල් එක හම්බෙලා තියෙනවා. ඉතින් බොහොම බේසික් විදිහේ කන්ට්‍රෝලර්ස් ටිකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් nothing special. ඒ වගේ මේකට පල්ලෙහෙන් ආවම අපිට අපේ රේඩියෝ එක සහ Bluetooth connectivity සහ අනිත් features ටික connect කරගන්න පුළුවන් විදිහේ ස්ක්‍රීන් එකට අදාළ options ටික හම්බෙලා තියෙනවා. ඉතින් එතනින් පල්ලෙහාට ආවම අපිට ලස්සන ගියර් knob එකක් බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එතනින් එළියට ආවම ඕගොල්ලොන්ට මේ වාහනය බලා ගන්න පුළුවන් එකම storage area එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍ය normal USB port එකක් සහ පොඩි area එකක් හම්බෙලා තිනවා. ඒ වගේම ගියර් knob එකෙන් පිටිපස්සේ අපිට සාමාන්‍ය මිලිලිටර් 750ක විතර බෝතලයක් තබා ගැනීමේ හැකියාවක් තියෙන විදිහේ storage space එකක් සහ පොඩි coin holder එකක් එහෙම නැත්නම් පොඩි මොනහරි දෙයක් අපේ ෆෝන් එක වගේ දෙයක් දාගෙන යෑමේ හැකියාවක් තියෙන විදිහේ පැනල් එකක් අපිට හම්බෙලා තිනවා හෑන්ඩ් බ්‍රේක් එකත් එක්ක.
ඒ වගේම අපිට මේ Honda Xist කියලා ලේබල් කරපු ලස්සන කාපට් සෙට් එකක් හම්බෙලා තිනවා. ඒ වගේම අනිකුත් අපි ෆියුල් ටැංක් එක අරගැනීමේ සහ බූට් එක එහෙම නැත්නම් මේකට අනුව ෆ්‍රන්ක් එක අරගැනීමේ බටන් එක ඒ වගේ බේසික් දේවලුත් අපිට මේ වාහනයෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වාහනේ ඩ්‍රයිවිං ප්ලෙෂර් එකට ආවහම අපිට ඉතින් ගොඩක් පොසිටිව් සයිඩ් එක ගැන කතා කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ මේ වාහනේ අපිට පදිනකොට එහෙම නැත්නම් ඩ්‍රයිව් කරනකොට එන අර අමුතු ෆීලින් එක තමයි. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ වාහනේ ගොඩ ස්පීඩ් යන්න බැරි වුණාට ඔයාට ලස්සන ක්වික් රෙස්පොන්ස් එකක් ගන්න පුළුවන් විදිහේ පවර් එකක් මේ වාහනේට හම්බෙලා තිනවා. ඉතින් අපිට ඉක්මනින් ලොකු ස්පීඩ්ස් වලට එහෙම නැත්නම් ලොකු টপ ස්පීඩ්ස් වලට රීච් වෙන්න බැරි වුණත් යන ටික අර හොඳ චිල් එකේ අපේ භාෂාවෙන් කියනවා නම් ගතියට යන්න පුළුවන් විදිහට හැදිලා තියෙනවා කියලා කිව්වොත් මම වැරදි නෑ. ඔයාගේ යාළුවෙක් එක්ක කොහේ හරි යනවා නම් ඉතින් ඕගොල්ලෝගේ shopping බඩු නැත්නම් ඔයාට weekly shopping මොන හරි දෙයකට ගියොත් එimhe ඔයාට අනිවාර්යෙන් ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න හම්බ වෙනවා. මොකද මේ වාහනේ storage space එක කියලා කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් පොඩක් කාත් එක හරි එළියට යනවා නම් ඒ වගේ දෙයකට තමයි මේ වාහනේ ඇත්තටම ලොකුවට match වෙන්නේ. ඉතින් daily වාහනයක් විදිහට නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් වාහනයක් කියලා මේ වාහනේ හඳුන්වන්න ටිකක් අමාරුයි. ඊට අමතරව ඩ්‍රයිවිං ප්ලෙෂර් ගැන කතා කරද්දී අපිට ඉතින් ගොඩක් ලොකු සැප පහසුවක් මේ වාහනේ නේ. අපිට බකට් සීට්ස් හම්බෙලා තියෙන්නේ. ඉතින් බකට් සීට්ස් හින්දා අපිට පොඩි grip එකක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් අර ස්පෝර්ටි ෆීලින් එකත් එක්ක හොඳ ඇඟට බැඳිලා තියෙන විදිහේ සීට්ස් ටික අපිට හම්බෙලා තියෙනවා. ඊට අමතරව වලවල් වලින් දානකොට සහ බම්පර්ස් වලින් දානකොට එමනම් පොඩ්ඩක් ඉතින් තේරෙන්නේ නැතුව නෙමෙයි. එහෙම යනකොට සේෆ්ටි ඉතින් පැත්තෙන් ගත්තාම අපිට එයාබෑග්ස් 4ක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සහ අනිකුත් බේසික් සේෆ්ටි ෆීචර්ස් ඔක්කොම අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් ඇත්තටම ටිකක් හොඳයි. ඉතින් මේ වාහනය වැටෙන්නේ 3 million to 4 million කියන බජට් කැටගරි එකට. ඉතින් ඒ රේන්ජ් එක ඇතුලේ ගත්තාම සාමාන්‍යයෙන් ස්පෝර්ට් කාර්ස් කියලා ලොකුවට අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වාහන එක්ක කම්පෙයාර් කරලා බලද්දී ඇත්තටම ඉතින් හොඳ තැනක තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට ඔය ටික තමයි මේ වාහනේ බේසිකලි ලොකුවට කතා කරන්න දේවල් තියෙන. ඉතින් ඒ හින්දා අපි ටග් ගාලා අපේ වාහනේ වීඩියෝ එක ඉවර කරන්න කලින් ටග් ගාලා නිපල්ස් කොයිකට දෙමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ ඩිසයින්, පර්ෆෝමන්ස්, ප්‍රැක්ටිකැලිටි, කම්ෆර්ට් සහ ප්‍රයිස් කියන කැටගරි පහකට තමයි අපේ වාහන ඔක්කොම අපි රෑන්ක් කරන්නේ. ඉතින් මම කලින් පාර වීඩියෝ එකත් අපි මිනි කන්ට්‍රිබියුට් එක ගැන කතා කරද්දිත් කිව්වා අපි ඒ බජට් එකට ගැලපෙන විදිහට තමයි මේ රෑන්කින්ස් වල අගයන් දෙන්නේ කියලා. ඉතින් ඒවා මේ 3 million to 4 million කියන කැටගරි එකට ආවහම මේ වාහනේ ඩිසයින් එක ඇත්තටම එලගන්ට් ඩිසයින් එකක් තියෙනවා. බොහොම කියුට් ඩිසයින් එකක් තියෙනවා. ගර්ල් කෙනෙක්ට එහෙම හොඳට මැච් වෙන විදිහේ වාහනයක් කියලා කිව්වොත් මම වැරදි නැහැ. ඉතින් ඒ හින්දා මේකේ ඩිසයින් එකට මම 8.5 වගේ අගයක් out of 10 දෙන්න කැමතියි. ඒ වගේම performance side එක බැලුවාම නම් not that satisfied. ඉතින් මම ඒකට 3.5 වගේ අගයක් තමයි දෙන්නේ. ඉතින් practicality පැත්ත ගත්තාම අපිට සෑහීමකට පත් වෙන්න ටිකක් අමාරුයි. ඉතින් මම ඒකට 1.5 වගේ අගයක් තමයි දෙන්නේ. ඉතින් comfort පැත්ත ගත්තාම සාමාන්‍යයෙන් මැදි අගයක් තමයි ගන්න පුළුවන්. ඉතින් 4.2 වගේක මම දෙන්න කැමතියි. ඒ වගේම price එක ගත්තාම 3 million to 4 million කියන budget category එකේ මෙයාට 7 වගේ අගයක් දෙගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය ටික තමයි අපිට mainly මෙන්න මේ Honda S60 Kei car Japanese legendary car එකක් වෙන මේ Honda S660 car එක ගැන කතා කරන්න තියෙන. ඉතින් මේ වගේ ගොඩක් cars අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් මොකද හිතන්නේ කියලා අපිට කියන්න. මේ car එක ඔයගොල්ලෝ තියෙනවා නම් ඔයගොල්ලෝගේ experience එක අපිත් එක්ක share කරගන්න. පළවෙනි comment එකක් දාලා අපිටත් කියන්න මොන වගේද මේ වාහනේ එදිනෙදා පාවිච්චි කරනකොට කියලා සහ ඉතින් මේ වගේ තවත් වාහන ගොඩකින් ඉස්සරහට හම් වෙනකම් Manipur with budget cars by Automal SL.